ICT with මෙහෙනේ YouTube නාලිකාවට එකතු වෙලා ඉන්න දුල පුතාලව මම ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් දුල පුතේ සුපුරුදු විදිහට අපි අද මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපොස උසස් පෙළ තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂයෙහි අපි මේ දක්වා 10 වෙනි ඒකකයේ සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා අපේ HTML CSS ආශ්‍රිත වෙච්ච බහුමාධ්‍ය තාක්ෂණය භාවිතා කරමින් වෙබ් අඩවි නිර්මාණය කරයි කියන ඒකකය. ඉතින් මේ ඒකකයේ අවසන් කරාට පස්සේ අපි බලන්න ඕනේ කොහොමද පසුගිය අවුරුදුවල විභාග ප්‍රශ්න පත්‍ර මේ ප්‍රශ්න පත්‍රයේ කොහොමද මේ ඒකකයෙන් ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් දුල පුතාට අරගෙන එන්නේ 2018 19 20 කියන අවුරුදු වල කොයි විදිහටද දෙවෙනි කොටසේ ප්‍රශ්න යොමු වෙලා තියෙන්නේ කියලා මේ ඒකකයේ සම්බන්ධයෙන්. ඉතින් මේක බැලුවාම අපිට තේරෙනවා 2018 19 20 කියන අවුරුදු තුනේම ව්‍යුහගත රචනා ප්‍රශ්න තමයි මේ ඒකකයේ සම්බන්ධයෙන් යොමු වෙලා තියෙන්නේ. එහෙනම් අපි මේ දේවල් සාකච්ඡා කරලා බලමු කොයි විදිහටද ඇවිල්ලා තියෙන්නේ කියලා. බහුමාධ්‍ය තාක්ෂණයේ භාවිතයෙන් වෙබ් අඩවි නිර්මාණය කියන අපේ මේ 10 වෙනි ඒකකයට අදාළ 5 වෙනි වීඩියෝ එකෙන් මම අරගෙන අවිල්ලා තියෙන්නේ දුල පුතාලට අපේ 18 19 20 කියන අවුරුදු වල කොයි විදිහටද අපේ ප්‍රශ්න පත්‍රවලදී ප්‍රශ්න යොමු වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ අවුරුදු තුනේම අපිට හම්බෙලා තියෙන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න. ඒ කියන්නේ මේ ඒකකයෙන් අපිට රචනා ප්‍රශ්න හම්බෙලා නැහැ. ව්‍යුහගත රචනා ප්‍රශ්න තමයි යොමු වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ එක එක අවුරුද්දේ ප්‍රශ්න කොයි විදිහටද ප්‍රශ්න පත්‍රය ඇවිල්ලා තියෙන්නේ කියලා. 2018 අවුරුද්දේ ව්‍යුහගත රචනා ප්‍රශ්න කොයි විදිහටද තියෙන්නේ කියලා අපි මුලින්ම බලමු. පළවෙනි ප්‍රශ්නේ ඒ කොටස යටතේ අහනවා ප්‍රගමන රටා පත්‍රිකා. මොනවාද ප්‍රගමන රටා පත්‍රිකා කියන්නේ? ස්ටයිල් ෂීට් CSS භාවිතා කිරීමේ ප්‍රයෝජන දෙකක් සඳහන් කරන්න. ඉතින් මේකට ලොකු විස්තර කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පේපර් එක ඇතුලේ ඉඩ දීලා තියෙනවා කුඩා ප්‍රමාණයක්. ඒකට ප්‍රමාණවත් වෙන්න අපි උත්තරේ ලිව්වනම් හරියි. අපි CSS භාවිතා කරාම අපිට වෙබ් පිටු පහසුවෙන් නඩත්තු කරන්න ඒත් එක්කම යාවත්කාලින කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම මේ ගැන CSS සම්බන්ධයෙන් කරපු වීඩියෝස් දෙකේදීම සාකච්ඡා කරලා තියෙනවා දූල පුතාලත් එක්ක. මොකද අපි එකම කේතේ නැවත නැවත ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ හින්දා අපේ වෙබ් අඩවිය පුරාම මේකේ එක තැනක යොදා ගන්න හැඩගැන්වීම් දිගටම සම්බන්ධ කරගන්න හින්දා වෙබ් අඩවිය පුරා සංගත බව සහතික කරයි. එකම විදිහට අපි H1 එකක් දුන්නොත් ඒ H1 එකට අදාළව දෙන වර්ණය අපිට වෙබ් අඩවියේ අනිත් තැන් වලට බලපාන විදිහට අපිට ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම මුල් HTML ලේඛනයේ කිසිම වෙනස් කිරීමක් සිද්ධ කරන්නේ නැතුව ඕනෑම ලේඛනයක් නැවත රටා දමන්න පුළුවන්. අපි හිතමු අපි ලියලා තියෙන external style sheet එකක් නම් අපි ඒ style sheet එකේ වෙනස්කම් කරොත් H1 එකේ තියෙන තිබුණේ රතු පාට අපි ඒක දැන් කොළ පාට කරනවා. paragraph එක font size එක දීලා තිබුණේ 10. දැන් ඒක අපි 12 කරනවා. ඉතින් අපි external style sheet එකේ වෙනස්කම කරනවා. එතකොට ඒකට අනුරූපීව මුල් HTML ලේඛනයේ වෙනස් වීම කිසිම දෙයක් කරන්නේ නැතුව අපේ වෙබ් පිටුව ඉබේම වෙනස් වීමට ලක් වෙනවා. ඉතින් ඒකත් අපිට තියෙන ලොකු ප්‍රයෝජනයක් වෙනවා. ඒත් එක්කම වෙබ් අඩවිය බාගත වීම වේගවත්. ඒ කියන්නේ අපි වෙබ් අඩවියක් සර්ච් කරාට පස්සේ අපේ කම්පියුටරේට ඒක ලැබෙන්න ගත වෙන කාලය ගොඩක් අඩුයි. ඇයි? අපි රටාපත්‍ර භාවිතා කරලා කෝඩ් එක ලිව්වහම අපේ HTML කෝඩ් එකේ ෆේලි ප්‍රමාණය අඩු වෙනවා. line of code අඩුයි. ඒ කියන්නේ ගොනුවේ ප්‍රමාණය අඩුයි. ධාරිතාවය අඩු වෙනකොට අපේ වෙබ්සයිට් එක ඉක්මනටම අපේ කම්පියුටරේට ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මේ වගේ දේවල් අතරින් දෙකක් අපි පේපර් එකේදී ලිව්වා නම් අපිට සම්පූර්ණ ලකුණු මෙතෙන්ට ලැබෙනවා. ඊළඟට ඒකේ දෙවනි කොටසදී අහනවා දුවේ පුතේ පහත දැක්වෙන HTML ඛේද ඛණ්ඩය වෙබ් අතිරික්සුවක් මගින් විදහා දක්වන විට ලැබෙන ප්‍රතිදානය ලියා දක්වන්න. ඉතින් මෙතන දීලා තියෙනවා බොඩි එක ඇතුලේ අන්ඩර්ලයින් කරන ටෙක්ස්ට් එකක් important sites කියලා. ඊට පස්සේ UL එකක් unordered list එකක් open වෙලා තියෙනවා. ඒකේ ඇතුලේ list item දෙකක් තියෙනවා. ඒ දෙකම links දෙකක්. anchor tags ඇතුලේ තමයි තියෙන්නේ. ahref equals ni.html කියලා තියෙනවා. එතන තියෙනවා National Institute of Education කියලා පළවෙනි link එක. දෙවෙනි link එකේදී තියෙන්නේ Department of Examinations කියලා. ඉතින් එතකොට මේ දෙකම links හින්දා අනිවාර්යෙන් මේක යටින් ඉරියඳලා තියෙන්න ඕනේ.
ඒත් එක්කම මේ links දෙක තියෙන්නේ UL tag එක ඇතුලේ තියෙන list item දෙකක් විදිහට. එහෙනම් මේකට bullet එකක් වැටෙන්නත් ඕනේ. එතකොට බලමු මේක කොයි විදිහටද අපේ output එක එන්නේ කියලා. මෙන්න මේ වගේ output එක එනවා දුව පුතේ. මේ code එක අපි notepad එකක දාලා output එක ගත්තොත් important sites කියන text එක underline වෙලා එනවා. මොකද U tag දෙකක් මැදි වෙලා තියෙන්නේ. ඉතින් මෙතන මම browser එකේ කොහොමද පෙන්වන්නේ කියලා ගත්තාම මේක link එකක් හින්දා browser default එක විදිහට නිල් පාටින් text එක පෙන්නනවා. දුල පුතාලා ඒකේ වර්ණය ගැන paper එකේදී සැලකිලිමත් වෙන්න ඕනේ නැහැ. හැබැයි අපි important sites කියලා දීලා ඊට පස්සේ UL එකක් දීලා තියෙනකොට UL එකක් පටන් ගන්නවා tab space එකක් තියලා. ඉතින් important sites කෙලින්ම නැතුව පොඩ්ඩක් ඉස්සරහට කරලා tab එකක space එකක් වගේ තියලා bullet එකක් දීලා National Institute of Education කියන එක දුන්නා නම් වඩාත්ම නිවැරදි. මේක හරියටම අපි ලියන්නේ මේ විදිහට වෙන්න ඕනේ. ඒතර ඒක යටින් ඉරක් ඇඳෙන්න ඕනේ. මොකක්ද හේතුව? ඒක link එකක්. ඒතර ඊළඟ bullet එක ඒකට පස්සේ එනවා Department of Examinations. ඒකත් යටින් ඉරක් ඇඳලා තියෙන්න ඕනේ. ඉතින් මෙන්න මේක තමයි 100%ක්ම නිවැරදි ප්‍රතිදානය වෙන්නේ මේ කේතයට අදාළව. ඊළඟට අපි බලමු තුන්වෙනි කොටස. තුන්වෙනි කොටසේ කියනවා පහත දැක්වෙන HTML ඛේද ඛණ්ඩය වෙබ් අතිරික්සුවක් මගින් විදහා දක්වන විට ලැබෙන ප්‍රතිදානය ලියා දක්වන්න. ඉතින් තවත් ප්‍රතිදානයක් තමයි ඉල්ලන්නේ. බොඩි එකේ ඇතුලේ දීලා තියෙනවා paragraph tag එකක්, p tag එකක් තියෙනවා. ඊට පස්සේ center tag එක තියෙනවා. center tag එකේ ඇතුලේ තියෙනවා Department of Examinations. The Department of Examinations කියලා දීලා ඊට පස්සේ line break එකක් තියෙනවා. BR tag එකක් තියෙනවා. එහෙනම් දැන් මේ center වෙච්ච text එක ඊළඟ රූලට කැඩෙනවා පැලවත්ත. ආපහු line break එකක් තියෙනවා. බත්තර මුල්ල. එහෙනම් දැන් පේලි තුනකට මේ වචන ටික යනවා. එතනින් center tag එක ඉවරනතර අපිට output එක හිතා ගන්න පුළුවන් Department of Examinations පැලවත්ත බත්තර මුල්ල කියන කොටස් තුන පේලි තුනකට එනවා. අපිට ගන්න browser window එකේ center වෙලා තමයි මේක තියෙන්න ඕනේ. ඒත් එකම දුවේ පුතේ center tag එක පහලා p tag එක වැහුවට පස්සේ තවත් අපිට සුපුරුදු tag එකක් තියෙනවා HR. HR කියලා කියන්නේ horizontal ruler. ඉතින් මේක දැන් දුල පුතාලා අර කොටස් ටික අඳුනගත්තට පස්සේ මේක ගැන ඇත්තටම අවධානය හරිම අඩු වෙලා තිබුණා. ඒ අවුරුද්දේ පේපර් එකේදී දුල පුතාලාගේ කරපු ලොකු වැරද්දක් වුණා ඒක. මේ HR එක horizontal ruler එක දක්වලා නැහැ. ඒතර මේ Department of Examinations පැලවත්ත බත්තර මුල්ල දුන්නාට පස්සේ පල්ලෙහා රූලේදී අපි තිරස් අතට ඉරක් මෙන්න මේ විදිහට දක්වලා තියෙන්න ඕනේ. අර කොටස් තුනම center line වෙන්න ඕනේ. අපිට paper එකේ structured එකේ මේ ප්‍රශ්නේ දුන්නාට පස්සේ කොටුවක් හිස් ඉරක් දීලා තිනවා පල්ලෙහා. ඉතින් ඒකට center කරලා ගන්න දුවේ පුතේ මේක අනිවාර්යයෙන්ම සැලකිලිමත් ලියන්න center වෙන්න ඕනේ කොයි විදිහටද කියන එක දෙපැත්තට සමබර වෙන විදිහට පුළුවන් උඩරිම විදිහට ලියනකොට ඒක සැලකිලිමත් වෙලා ඒත් එක්කම පල්ලෙහාන් තිරස් ඉරක් සම්පූර්ණ browser එකේ එහා කොනේ ඉඳන් මෙහා කොනටම යන්න ඕනේ. ඉතින් ওই විදිහට තමයි අපේ තුන්වෙනි කොටසේ පිළිතුර අපිට ලැබෙන්නේ. ඊළඟට බලමු පහත දැක්වෙන HTML ඛේද ඛණ්ඩය සලකන්න. body tag එක ඇතුලේ දීලා තියෙනවා h1 එකක්. Introduction to Web Technologies. H3 එකක් දීලා තියෙනවා HTML. P එකක් දීලා තියෙනවා HTML is a standard markup language for creating web pages. ඉහත ඛේද ඛණ්ඩයේහි H1 සහ P මූලාංග සඳහා පහත වගුවේ සටහන් රටා පත්‍ර යෙදීමට අවශ්‍ය අභ්‍යන්තර රටා ලියා දක්වන්න. එහෙනම් මොකද්ද මේ ඉල්ලන්නේ? internal CSS එකක්. අභ්‍යන්තර රටා පත්‍රයක් ලියන්න ඕනේ. ඉතින් අපි අභ්‍යන්තර රටා පත්‍රයක් ලියනකොට හැමතිස්සෙම ආරම්භ කරන්න ඕනේ style tag එකකින්. මේක අපි ලියන්නේ head එක ඇතුලේ. ඒතර head එක ඇතුලේ අපි ලියනවා style කියන tag එක. style tag එක ඇතුලේ අපිට දෙන්න පුළුවන් attribute එකක් විදිහට text type equals text / css කියන එක දෙන්න පුළුවන්. නමුත් මෙතන අත්‍යවශ්‍යම නැහැ. ඒක style tag එක open එකයි close එකයි මැදි කරලා මේ text එක දුන්නත් ප්‍රමාණවත්. ඉතින් මෙතන කියනවා මූලාංගයේ විදිහට h1 එක ඒකට අදාළ උපලක්ෂණ තුනක් දීලා තියෙනවා. color, texture line, font family. ඒකට අදාළ අගයන් දීලා තියෙනවා blue center area.
ඒතර අපි ඉස්සෙල්ලාම h1 ට අදාළව CSS එක දුන්නොත් h1 අපේ tag එකේ නම අපි සංගල වරහණක් ඇතුලේ ලියනවා color blue semicolon එක දැම්මා text align center නැවතත් අපි semicolon එක දානවා ඊළඟට font family area ආයි semicolon එක දාලා තමයි අපි සංගල වරහණ වහන්නේ. ඉතින් දැන් දූල පුතාලා HTML එක ගොඩාක් වැඩ කරලා තියෙන හින්දා මේ CSS ලියන කොටත් මම දැකලා තියෙනවා. අර color එක සහ blue එක අතර අපි දාන්න ඕනේ colon එක. තිත් එකේ සලකුණ දාන්න ඕනේ තැනට දූල පුතාලා ගොඩක් වෙලාවට සමාන ලකුණ දානවා. ඒක කල්පනාවෙන් කරන්න CSS වලදී අපි සමාන ලකුණ පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට තිත් දෙකේ සලකුණ තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඊළඟට අපිට හැඩ ගන්නවන තියෙන paragraph tag එක background color එක සහ font size එක දීලා තියෙනවා. එහෙනම් අපේ tag එක P ඒකට ඇතුළත් අපි සංගල වරහණක් ඇතුළත් කරලා background color yellow semicolon එකක් දැම්මා. font size 12px ආපහු semicolon එක දැම්මා. සංගල වරහණ වහලා අපිට අවසන් කරන්න පුළුවන්. මෙතනදී හොඳට මතක තියාගන්න මේ font size එක දෙන තැනදී 12 සහ px ලියනකොට ඒ දෙක අතර හිස් තැනක් තියන්න එපා. 12 ලියලා ස්පේස් එකක් දීලා px ලියන්න එපා. ඒක වැරදි. ඒ දෙක එක ළඟට වෙලා අපි ලියන්න ඕනේ. ඉතින් මේ දෙකම දුන්නාට පස්සේ අපිට අන්තිමට පුළුවන් style tag එක close කරන්න. ඒ විදිහට තමයි අපිට අභ්‍යන්තර රටා පත්‍රයක් මේ වගුවේ තියෙන කොටස් ටික ඇතුළත් කරන්න ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඊළඟට බලමු ඊළඟ කොටස වෙබ් අතිරික්ෂයක් මගින් විදහා දක්වන පහත දැක්වෙන HTML ෆෝරමය සලකන්න. මෙහි දැක්වෙන්නේ සිසුන් ලියාපදිංචි කිරීම සඳහා භාවිතා වන ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍රයකි. සිසුවාගේ නම පාට ආදානයක් ලෙස ඇතුළත් කර ගැහණු පිරිමි බව තෝරා දිස්ත්‍රික්කය තෝරා ඉන්පසු සබ්මිට් බොත්තම එබීම අවශ්‍ය වේ. ඉතින් මේ ෆෝම් එක ඇතුලේ තියෙන දේවල් විස්තර කරන්නේ. ඊළඟට කියනවා ආකෘති පත්‍රය ප්‍රදර්ශනය කිරීම සඳහා පහත දැක්වෙන කේත ඛණ්ඩෙහි ඇති හිස්තැන් පුරවන්න. HTML එකක් body එකක් H3 එකක් දීලා තියෙනවා. student registration කියන text එක ඒකේ දීලා තියෙනවා. නම් පල්ලෙහා කොටසට මොකක්ද දෙන්න ඕන? form එකක් පටන් ගන්නකොට අපි දෙන්න ඕන tag එක form tag එක. form එකක් ආරම්භ කරන්න අපි form tag එක දීලා ඊට පස්සේ ඒකේ ලක්ෂණ ටික දීලා තියෙන action එක සහ method එක ඊළඟට තියෙනවා student name. student name දුන්නාට පස්සේ ඉස්සරහින් තියෙන text box එකක්. එහෙනම් අපේ input type equals text. අපි text දෙන්න ඕනේ inverted commas ඇතුලේ. ඊට පස්සේ ඊළඟ එකට අපිට දෙන්න පුළුවන් name. ඒතර අපිට උතට අපි සාමාන්‍යයෙන් ඉගෙනගෙන තියෙන input tag එක ඇතුලේ type name සහ value කියන attributes ගැන. ඒතර මෙතෙන්ට value නැතුව ඇයි name වෙන්නේ කියලා අපි බැලුවොත් value වෙනවා නම් දුවේ පුතේ value equals name කියලා දුන්නොත් මේ student name එක ඉස්සරහා තියෙන text box එක ඇතුලේ name කියලා display වෙනවා. මොකද value එක යටතේ පෙන්වන දේ හැමතිස්සෙම මේ browser එකෙන් output කරලා පෙන්නනවා අපිට. ඉතින් මෙතන මේ කොටුව තියෙන්නේ hisව. ඒ හින්දා මේක value වෙන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම name වෙන්න ඕනේ. මේ කොටුව අඳුනා ගැනීම සඳහා යොදා ගන්න පදයක් විදිහට අපිට සලකන්න පුළුවන්. අපි ඊළඟ කොටස් ටික බැලුවොත් ඊට පස්සේ gender යටතේ අපිට ගන්න පුළුවන්. එතන තියෙනවා buttons දෙකක්. input type equals radio. මොකද radio buttons තියෙන්නේ. type එක අපි radio කියලා දුන්නා. ඒකෙදී අපි මතක තියාගන්න ඕනේ name කියන ගුණාංගය එතෙන්ට යොදාගන්නේ. name කියන ගුණාංගය radio buttons කාණ්ඩය යටතේ කීපයක් තියෙනවා නම් ඒ හැම එකටම එකම නම තමයි වැටෙන්න ඕනේ. ඒත් එක්කම මෙතන ඒකේ අගයේ විදිහට අපිට සලකන්න පුළුවන් මේක මාක් කරොත් මේල් කියන එකේ හින්දා value equals mail කියලා අපිට දෙන්න පුළුවන්. ඒතර ඊළඟ පේලියෙදිත් ඒ දේවල් ටිකම තමයි හිස්තැනට එන්නේ. input type equals radio, name G type, value equals female. ඊට පස්සේ පල්ලෙහාට ගියාම අපිට තියෙනවා drop down list එකක් අරගෙන එහෙනම් select
district කියන එක දුන්නට පස්සේ අපේ tag එක වෙන්නේ select එකේ නමක් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ මොකක්ද මේ select කරන්න යන්නේ කියන අදහස අපිට ඇති කරගන්න select එකේ name කියන attribute එකට අපිට දීලා තියෙනවා city කියලා value එක. ඊට පස්සේ option tag එක දීලා තියෙනවා option tag එක ඇතුලේ අපි දෙන්න ඕනේ මේකේ value එක මොකක්ද කියලා. මොකද මේක click කරොත් මෙන්න මේ value එක තමයි තෝරගන්න කියන අදහස ඇතුව. input value equals Colombo එහෙනම් display වෙන text එක තමයි අපි මේ option tag දෙක මැදි කරලා open සහ close කරන option tag දෙක මැදි කරලා අපි දෙන්නේ display වෙන text එක. එහෙනම් Colombo කියන එක දුන්නා. ඊළඟ එකේ value සහ Jaffna කියන එක එන්න ඕනේ. ඊළඟ එකේ value සහ මාතර කියන එක එන්න ඕනේ. ඒ විදිහට තමයි ඒ හිස්තැන් ටික පුරව ගන්න ඕනේ අපි. අවසානයේ අපි එතන select tag එක close කරන්න ඕනේ මතක ඇතුව. ඊළඟට line break එකකින් පස්සේ අපිට තියෙනවා submit button එකක් දීලා අපේ form එක ගැන විස්තරය කියන තැන මුලින් කියනවා input type equals දැන් මේක button එකක් හැබැයි අපි type එක දෙන්නේ button නෙමෙයි submit. ඒ button එකට type එක විශේෂයෙන් දක්වන්න ඕනේ submit කියලා. name equals submit කියලා දීලා තියෙනවා. එහෙනම් display වෙන text එක submit හින්දා value කියන text එක අපි ඊළඟට මේ හිස් තැනට දෙන්න ඕනේ. ඒතර form එකේ අපිට ඉල්ලපු දේවල් ඔක්කොම ටික සම්පූර්ණ කරලා ඉවරයි. අපි අවසානයේ form එක close කරන්න ඕනේ. close form tag එක ඇතුළත් කරන්න ඕනේ එතෙන්ට. ඔය විදිහට තමයි මේ ප්‍රශ්නෙට අපිට සම්පූර්ණ ලකුණු අරගන්න මේක පුරවන්න පුළුවන් වෙන්නේ. අපි ඊළඟට බලමු දුවේ පුතේ කොයි විදිහටද 2019 අවුරුද්දේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය අපිට යොමු වෙලා තියෙන්නේ කියලා. මේ ප්‍රශ්නේදී කියනවා වෙබ් අතිරික්සුවක් මගින් විද්‍යහු කිරීමට අපි විද්‍යහු කියලා කියන අවුට්පුට් එකක් රෙන්ඩර් කරන්න picture පහත දැක්වෙන HTML කේත ඛණ්ඩයෙන් බලාපොරොත්තු වන ප්‍රතිදානය දක්වන්න. ඉතින් මෙතනත් HTML එකක් දීලා තිනවා body ඊට පස්සේ දීලා තියෙන කොටස මොකක්ද? comment එකක්. ඒතර comment එක අපි මතකයි comment එක browser එකේ output වෙන්නේ නැහැ. එහෙනම් මේ effects of social networking කියන කොටස comment වෙලා තියෙන HTML විවරණයක්. ඒක browser එකේදී ප්‍රතිදානයක් විදිහට ගන්නෙ නැහැ. අපි output එකට ලියන්නේ නැහැ. ඊට පස්සේ ඡේදයක් අපි ආරම්භ කරලා දින paragraph tag එකෙන් social networking has ආපහු line break එකක් තියෙන නම් පල්ලෙහා රූලට යන්න ඕනේ. ඒත් එක්කම u tag එකකින් වට වෙලා තියෙනවා advantages කියන වචනය විතරක්. ඊට පස්සේ and disadvantages. එතකොට මේකේ output එක අපිට එන්න ඕනේ මෙන්න මේ විදිහට social networking has අපි පල්ලෙහා රූලට ගියා advantages කියන එක විතරක් යටින් ඉරක් ඇඳෙනවා and disadvantages. ඉතින් දුව පුතේ මේ ප්‍රශ්න පත්‍රයේදී හොඳට සැලකිලිමත් වෙන්න අපිට දීලා තියෙන හිස් ඉඩ කොටස browser window එක කියලා සලකලා මේකේ output එක ගන්න කියලා තියෙනවා. එතකොට alignment ගැන ලොකුවට සලකන්න මේක center line කරලා ලියන්න එපා. output එක කොටුවේ පල්ලෙහාට කරලා මැදි කරලා ලියන්න යන්න එපා. මොකද browser එක default ගන්න text එක alignment එක ඡේදයක alignment එක දීලා නැත්නම් browser default එක වෙන්නේ left align. එහෙනම් වම් පැත්තට එකේල කරලා තමයි අපි මේක ලියන්න ඕනේ. මේක දෙවෙනි කොටසේදී කියනවා වෙබ් අතිරික්සුවක් මගින් විදහු විට පහත දක්වන HTML කේත ඛණ්ඩයෙන් බලාපොරොත්තු වන ප්‍රතිදානය. ඉතින් මෙතන අපිට පේනවා body එක ඇතුලේ table එකක් තමයි ගොඩනගාගෙන යන්නේ. table border equals 1. එහෙනම් වගුවේ border එක එකක ඝනකම යටතේ හැදෙන්න ඕන. caption එකක් තියෙනවා. schedule ඊට පස්සේ tr 4ක් තියෙනවා. rows 4කින් හැදිච්ච වගුවක් තමයි මේ පෙන්නන්නේ. පළවෙනි tr එක ඇතුලේ th කොටස් දෙකක් තියෙනවා. එහෙනම් columns දෙකක් තියෙනවා කියලා අපිට පෙන්වන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න th එකක් වෙනකොට හැමතිස්සෙම ඒක center line වෙලා bold විදිහට තමයි එන්නේ. ඉතින් දුලපු දාලා පේපර් එකේ ලියනකොටත් ඒක සැලකිලිමත් වෙන්න center line කරන්න th එක සහ bold කියලා පෙන්නන්න අපි ලියනකොට පෑනෙන් පොඩ්ඩක් දෙසරයක් තුන් සැරයක් ඒක උඩ ලියලා අකුර ඝනකම කරලා පෙන්නන්න. මම output එක ගන්නම් මේ විදිහට. වගුවේ උඩින්ම schedule කියන එක එන්න ඕනේ. මොකද caption එකක් තියෙන හින්දා. schedule කියන එක center වෙලා එන්න ඕනේ default එක. ඒතර time සහ event කියන දෙක th හින්දා ඒක
වගුවේ සෙන්ටර් ලයින් වෙලා තියෙනවා සෙල් එක මැද. දැන් මේක ලොකුවට ඒක පේන්නේ නැහැ. අපි මේ ටේබල් එකේ විත් එකක් මුකුත් දීලා නැති හින්දා ටෙක්ස්ට් එකේ ඉඩ අරගෙන තමයි ඒක නිර්මාණය වෙන්නේ. එතන මෙතන ටයිම් කියන එක යටතේ පේන ඇති දෙපැත්තේ එක හා සමාන ඉඩ තියෙන හින්දා මේක සෙන්ටර් ලයින් වෙලා තියෙනවා ඉවෙන්ට් එකෙත් එහෙමයි. හැබැයි ඊළඟට TR3 යටතේම තියෙන්නේ TD table data වල default එක වෙන්නේ left align. ඉතින් HM drama කියන දෙකම left align වෙලා තියෙන්නේ. drama වල ඒක පැහැදිලි වෙන්නේ නැහැ දුල පුතාලට. මොකද drama එකේ අකුරු ප්‍රමාණය වැඩි හින්දා ඒ ප්‍රමාණයට තමයි වගුව හැදිලා තියෙන්නේ. හැබැයි HM කියන එකේ අකුරු ප්‍රමාණය අඩු හින්දා එතන පේනවා එයා left align වෙලා තියෙනවා කියලා. ඊළඟ පේලියට ගියොත් ඊළඟ row එකේදී TD 10am ඊළඟ එක තියෙනවා news. එහෙනම් 10am කියන එක 8am එකට වඩා වැඩි හින්දා ඒකට සෙල් එක ලොකු වෙලා තියෙනවා මේ මට්ටමේදී. හැබැයි නිවුස් කියන එක ඊට උඩින් තියෙන ඩ්‍රාමා එකට වඩා කුඩා හින්දා එතන පැහැදිලිව දුල පුතාලට පේනවා මේ අවුට්පුට් එක ගත්ත එකේදී මෙතන left align වෙලා තියෙන්නේ. අපි ඊළඟ row එකට ගියොත් අපි අන්තිම row එකට ගියොත් බලමු TD col span equals to එහෙනම් columns දෙකක ප්‍රමාණය අරගෙන මේක merge කරගන්න කියලා කියනවා. col span දෙකක ප්‍රමාණය කියන්නේ මේකේ columns දෙකයි තියෙන සම්පූර්ණ එක කොටුවක් විදිහට ඒ columns දෙක එකතු වෙලා නිර්මාණය වෙලා තියෙනවා. සහ ඒකේ පෙන්වන්නේ අපි lunch කියන text එක. ඒතර lunch කියන text එක අපි පෙන්නනකොට මතක තියාගන්න ඒක left align වෙලා එන්න ඕනේ. මොකද TD එකක් වම් පැත්තට තමයි ඒක එල්ල වෙන්නේ. ඒතර අපේ වගුවේ කටයුතු ඒත් එක්කම අවසానයි. ඉතින් මේක දුල පුදාලා ප්‍රැක්ටිකල් කරා නම් අපිට මතක ඇති ටේබල් එක අපි අඳිනකොට මේ වගේ ඩබල් ලයින් එකක් ඇවිල්ලා තමයි වගුව හැදෙන්නේ. ඒ කියන්නේ ටේබල් එකේ අවුට්ලයින් එක සහ සෙල් එකේ අවුට්ලයින් එක මේක අපි අයින් කරගන්න ඕන නම් බෝඩර් කොලැප්ස් කියන ගුණාංගය පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මේක දුල පුතාලා පේපර් එකේ ලියනකොට මේ අවුට්පුට් එක මම පෙන්නලා තියනවා වගේ ඩබල් ලයින්ස් එන්න ඕනේ නැහැ. සිංගල් ලයින් එකෙන් ඇඳත් කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මේ වගේ ඩබල් ලයින්ස් අඳින්න මහන්සි වෙන්න එපා පේපර් එකේදී. සිංගල් ලයින් එකකින් බෝඩර් එක ඇඳලා අවසන් කරන්න. අපි ඒකේ B කොටසේ පළවෙනි ප්‍රශ්නේ බැලුවොත් වෙබ් පිටුවක් නිර්මාණය කිරීමේදී බාහිර විලාසපත්‍ර භාවිතා කිරීමේ වාසි දෙකක්. ඉතින් දුල පුතාට මතකයි කලින් 2018 පේපර් එකේදී විලාසපත්‍ර භාවිතා කිරීමේ වාසි ඉල්ලුවා දෙකක්. දැන් මේක ඉල්ලන්නේ බාහිර විලාසපත්‍ර. මේ ප්‍රශ්නේ වෙනස් වෙලා තියෙන මේ විදිහට external style sheet තියෙනකොට වාසි මොනවාද කියන එක තමයි අහලා තියෙන්නේ. මොනවාද අපිට ගන්න පුළුවන් වාසි? අපි කෝඩ් එක වෙනමම ලියන්නේ. ඒ හින්දා වෙනමම CSS එකක් තියෙන හින්දා අපේ වෙබ් පිටුව නිර්මාණයට අවශ්‍ය වෙන HTML කේත ප්‍රමාණය අපිට අඩු කරගන්න පුළුවන්. මොකද හැඩගැන්වීම් ඔක්කොම අපි වෙනමම CSS එක පවත්වාගෙන යන හින්දා. කේතේ සංකීර්ණ බව අඩු කරගන්න පුළුවන්. මොකද කේතේ ඇතුලේ හැඩගැන්වීම් ගණනාවක් එකතු කරලා සංකීර්ණ කේතයක් ගොඩනගන්නේ නැහැ. ඒ හින්දා මේ කේතය බලුවාම පහසුවෙන් තේරුම් ගැනීමේ හැකියාව ලැබෙනවා. ඊළඟට වෙබ් අඩවිය බාගත වීමේ වේගය වැඩි. ඒකට ප්‍රධාන හේතුව තමයි රටාපත්‍ර භාවිතා කරලා අපි වෙනමම ගොනුවක මේක ගබඩා කරනකොට අපේ HTML page එකේ page එක හදන්න යන HTML කේත ප්‍රමාණය පේලි ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ හින්දා මේක වේගයෙන්ම අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒත් එක්කම එක් බාහිර විලාසපත්‍රයක් පමණක් භාවිතා කරලා වෙබ් පිටු ගණනාවක් හදන්න පුළුවන්. අපි එක CSS ෆයිල් එකක් තියාගෙන ඉන්නවා හැඩගැන්වීම් ඔක්කොම. ඉතින් වෙබ්සයිට් එකක් කියලා කියන්නේ වෙබ් පිටු ගණනාවක්. ඒ පිටු ගණනාවටම අපිට මේ CSS එකට ලින්ක් එකක් හදාගෙන සම්බන්ධතාවය ඇති කරගන්න පුළුවන් පහසුවෙන්. එතකොට ඒ එකක් ෂෙයා කරගත්තාම තවත් අපිට ලියන්න ඕන පේලි ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ලොකු පහසුකමක් වෙනවා ඒක. B කොටසේ දෙවැනි ප්‍රශ්නේ දීලා තියෙනවා දුවේ පුතේ HTML මූලාංගයට වගුවේ දී ඇති පරිදි විලාසයන් අවශ්‍යයි සලකන්න. ඉතින් P tag එකට අදාළව H1 එකට අදාළව H2 එකට අදාළව උපලක්ෂණයන් සහ ඒවා අගයන් අපිට දීලා තියෙනවා. එතකොට අපිට මේකේ පල්ලෙහාන් කියන පොඩි විස්තරයක් විලාස කාණ්ඩ කියන CSS group selector මතක ඇති දුල පුතාලටනේ CSS සම්බන්ධයෙන් මම පළවෙනි වීඩියෝ එකේදී අරගෙන ආවා මේ selectors ගැන. එතනින් group selector ගැන තමයි මේ කියන්නේ. සංකල්පේ පමණක් යොදා ගනිමින් ඉහත අවශ්‍යතා සපුරාලීම සඳහා වඩාත්ම කාර්යක්ෂම ක්‍රමයට බාහිර විලාස පතක් ලියන්න.
අපිට මේක ලියන්න පුළුවන් p tag එකට වෙනම h1 එකට වෙනම h2 එකට වෙනම. හැබැයි අපිට group selector පාවිච්චි කරන්න කියනවා. ඒ කියන්නේ common තියෙන දේවල් එකට එකතු කරලා අපිට එක සැරේ හැඩගැන්වීම කරන්න පුළුවන්. මෙතන බැලුවොත් p tag එකේ h1 එකේ h2 එකේ color එක font family එක හා සමානව තියෙන්නේ. ඉතින් අපිට ඒ ටික එකකට එකතු කරලා ගන්න පුළුවන් group select එක විදිහට. ඉතින් මේ වඩාත් කාර්යක්ෂම කියන එක ගැන ප්‍රධාන වශයෙන් දුල පුතාලා සැලකිලිමත් වෙන්න. ප්‍රශ්නේ හරියට කියව නැති වුණා. ඔයගොල්ලෝ නිකම්ම මේ තුනට අදාළව tag එකට අදාළව CSS ලිව්වට ලකුණු හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අපි p tag එකට h1 එකට h2 එකට අපි එකතු කරනවා හැඩගැන්වීම් color red font family calibri කියලා. ඊට පස්සේ h2 එකේ p එකේ තියෙන text align එක justify එක අපිට වෙනම දෙන්න පුළුවන්. p සහ h2 වලට අදාළව දෙනවා text align justify කියලා. ඉතින් ওই විදිහට තමයි අපිට මේකේ වඩාත්ම කාර්යක්ෂම විදිහට CSS code එකක් ඇතුළත් කරගන්න පුළුවන් වෙන්නේ. අපි ඊළඟට බලමු දුවේ පුතේ මේ ප්‍රශ්නේ C කොටස කොහොමද අපෙන් අහන්නේ කියලා. පහත දී ඇති PHP කේතයෙන් SchoolDB නම් MySQL දත්ත සමුදායෙහි ස්ටුඩන්ට් නම් වගුවෙහි නේම් සහ ක්ලාස් ශේෂ්ත්‍රවලට දත්ත එකතු කිරීමට බලාපොරොත්තු වේ. SchoolDB වලට පිරීම සඳහා වන පරිශීලක නම සහ මුරපදය පිළිවෙලින් ඇඩ්මින් සහ විශ්මාත ලකුණ 2t තරු ලකුණ වේ. ඉස්තන් පුරවා PHP කේත ඛණ්ඩය සම්පූර්ණ කරන්න. ඉතින් මෙතන මුලින්ම දීලා තියෙන කේතේ බැලුවොත් මේක PHP කේතේ ආරම්භයේදී තියෙනවා database connection එක හදාගන්න හැටි. ඒතර අපිට හිස්ටන් තුනක් එතන දීලා තියෙනවා. $con equals new mysqli within brackets තියෙනවා localhost අපේ server එකේ නම. ඊට පස්සේ අපි දෙන්න ඕනේ අපේ username එක password එක ඒත් එක්කම අපේ දත්ත සමුදායේ නම. ඉතින් අපි මේක පිළිවෙලින් ගත්තොත් admin ඊට පස්සේ capital A විශ්මාත ලකුණ 2යි simple T තරු ලකුණ. ඊළඟට අපි දෙන්න ඕනේ අපේ database එකේ නම school_db. ඊට පස්සේ connection එක හදාගෙන ඊට පස්සේ connection එක අවසන් කරන හැටිත් දීලා තියෙනවා. අපිට එතෙන් හිස්ටම් පුරවන්න නැහැ. ඊට පස්සේ තියෙන්නේ අපිට ඒකට අදාළ SQL එක ඇතුළත් කරන්න. මොකද මුලින්ම කියනවා ස්ටුඩන්ට් කියන ටේබල් එකට name සහ class කියන එකට අදාළව දත්ත එකතු කරන්න ඕනේ කියලා. ඉතින් වගුවකට දත්ත ඇතුළත් කරන්න නම් අපි පාවිච්චි කරන්නේ insert into කියන කෝඩ් එක. මෙතන දීලා තියෙනවා $SQL equals කියලා අපි එතන ඉඳන් තමයි අපේ SQL කෝඩ් එක දෙන්න ඕනේ. එහෙනම් insert into student නේ වගුවේ නම student within brackets අපි දෙන්න ඕනේ name, class. ඊට පස්සේ ඒකට අදාළ values ටික කෝඩ් එකේ දීලා තියෙනවා paper එකේදී PL සහ 12B කියලා. ඊට පස්සේ පල්ලෙහා පෙළියට ගියාම මෙතන දීලා තියෙනවා if $con query. මේ query එක මොකක්ද කියන එක අපි ගන්න ඕනේ double equals true print එකක්. echo එකක් දීලා තියෙනවා new record created successfully. එහෙම නැත්නම් print එකක් දෙන්නලු echo එකක් දීලා තියෙනවා error කියලා. ඉතින් එතකොට මෙතෙන්ද මොකද්ද query එක අපි ගන්න ඕනේ අපි කලින් දීපු insert into query එක. ඉතින් ඒකට අපි variable එකක් අරගත්තා $SQL කියලා. එහෙනම් මෙතන query එක අපි ගන්නවා $SQL කියලා. ඉතින් අපිට ඔන්න ඔය විදිහට තමයි මේකේ හිස්ටන් ටික පුරවන්න ඕනේ. පහසු ප්‍රශ්නයක්. මේක දුල පුතාලට ලේසියෙන්ම කරගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා මේක බැලුවාම. අපි ඊළඟට බලමු දුවේ පුතේ 2020 අවුරුද්දේ විභගත රචනා කොටසට අදාළ HTML පාඩමෙන් කොයි විදිහටද ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මේකේ රචනා කොටසේ ප්‍රශ්නයක් නැහැ. විභගත රචනා කොටසේ තමයි අපිට ප්‍රශ්නය යොමු වෙලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ ඒ කොටස කියනවා වෙබ් අතිරික්සුවක් මගින් විදහවු විට පහත කේත ඛණ්ඩයෙන් අපේක්ෂා කරන ප්‍රතිදානය අඳින්න. අපිට කෝඩ් එකක් දීලා තියෙනවා. මෙතන හැදලා තියෙන බෝඩ් එකක් මෙතන හැදලා තියෙන බොඩි එක ඇතුලේ table එකක් table border equals 1 ඊට පස්සේ table
රෝ tr 3ක් අපිට පේන්න තියෙනවා. ඉතින් මේක එකක් කොයි විදිහටද රෝ එක හැදෙන්නේ කියලා බැලුවොත් පළවෙනි එකේ th කොටස් අපිට පෙන්න තියෙනවා 3ක් number type city කියන එක නේ th කොටස් වලට මැදි වෙලා තියෙනවා. ඒ කියන්නේ columns 3ක් හැදෙනවා කියලා අපිට එතනින් බලා ගන්න පුළුවන්. ඒ columns 3 දුර පුතාලා මේකේ table එක අඳිනකොට මතක ඇතුව මම 2019 ප්‍රශ්නේදීත් කිව්වා අපි වගුව අඳිනකොට th එකක් නම් ඒක bold කරලා ඒ කියන්නේ දුර පුතාලා පෑනෙන් ලියනකොට පොඩ්ඩක් ඝනකම් කරලා ලියන්න. දෙසරයක් තුන්සරයක් ඒක මත ලියලා ඒත් එක්කම center line කරන්න. මැදට ඒ කෙල්ල කිරීම අනිවාර්යෙන් සිද්ධ කරන්න. දෙවෙනි පේලිය අපි හදාගෙන යනකොට එතන තියෙන TD එහෙනම් ඒක left line වෙලා එන්න ඕනේ. number කියන එක යටතේ අපි එක හම්බ වෙන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා row span එක. ඒ කියන්නේ පේලි දෙකක ප්‍රමාණයක් එකතු කරගෙන තියෙන අතර ඒ පේලිය සහ පල්ලෙහා පේලිය ප්‍රමාණය මම output එක ගන්නම් මෙන්න මේ විදිහට. ඒතර number type city කියන කොටස අපි කතා කරලා ඉවරයි. ඊට පස්සේ එකේ ඉලක්කම දුන්නාට පස්සේ rows දෙකක ප්‍රමාණයක් එකතු කරගෙන තියෙන්නේ. ඉතින් එතකොට ඒක ඇතුලේ high කියන text එක දෙනවා. high කියන එක එන්න ඕන left line වෙලා ඒත් එක්කම rows දෙකක් එකතු කරගත්ත හින්දා එතන මැදි කරගෙන එන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ TD එක තියෙනවා goal. ඊළඟ row එකට ගිහාම TD එකක් දෙක කියලා තියෙනවා. ඒතර ඒකේ දෙවෙනි කොටසට අදාළව high කියන එක තියෙනවා. අපිට හදන්න දෙයක් නැහැ. ඊළඟට තියෙනවා Jaffna. ඉතින් මේ පේපර් එකේදී කියනවා දීලා තියෙන ඉඩ කොටසේදී ඉඩ කොටස browser window එක කියලා සලකලා output එක අඳින්න කියලා. ඒ හින්දා table එක මේ දීලා තියෙන කොටුවේදී මැදට කරලා අඳින්න එපා. පල්ලෙහාට කරලා අඳින්න එපා. වම් පැත්තට එල්ල කරලා left line එකක් එක්ක උඩට වෙන්න අඳින්න. මෙතනත් double lines දීලා අඳින්න ඕනේ නැහැ. අපි paper එකේ output එක අපිට table එකේ outline එක cells වල outline එක එනකොට double line අපිට output එකේ පෙන්නනවා. අපි ප්‍රැක්ටිකල් කරාම හැබැයි පේපර් එකේදී අපිට තනීරකින් මේක ඇඳලා කිසිම ගැටලුවක් නැහැ. එතන මහන්සි වෙන්න ඕනේ නැහැ අපි ඩබල් ලයින්ස් ඇඳලා. ඊළඟට අපි ඊළඟ කොටස බැලුවොත් පුතේ මෙම කොටස සඳහා පිළිතුරු සැපයීමට පේලි අංකණය කර ඇති පහත දැක්වෙන HTML කේතය සලකන්න. ඉතින් මෙතන head කොටසේ තියෙනවා internal style sheet එකකට අදාළව CSS code එකක් දීලා H1 සහ H2 වලට අදාළව color එක blue කියලා. ඒතර ඒක තියෙන්නේ row number 4. ඊට පස්සේ body එක කොටසේ දීලා තියෙනවා H1 එකට අදාළව style ඒ කියන්නේ inline CSS එකක්. පේලිගත CSS එකක් දීලා තියෙනවා. එතන H1 එකේ style එකේදී color එක green කියලා කියනවා. title 1 කියලා text එකක් තියෙනවා 8 වෙනි පේලියේ. 9 වෙනි පේලියට ගියාම H2 එකක් තියෙනවා title 2 කියලා. එතකොට මේකේ අපෙන් අහන්නේ පළවෙනි කොටසේදී වෙබ් අතිරික්සුව මගින් ඉහත කේතය විදහු විට අංක 8 සහ 9 වන පේලිවල පාට දිස්වෙන වර්ණයන් මොනවාද? ඉතින් 8 වෙනි පේලියේදී තියෙනවා H1 එකට green කියලා දීලා අපි මෙතන සලකලා තියෙන මේ ප්‍රශ්නේදී බලාපොරොත්තු වෙලා තියෙන දුව පුතේ දුල පුතාලට පැහැදිලිද CSS වල ප්‍රමුඛතා අනුපිළිවෙලන් කියලා. මේ ප්‍රමුඛතාවය ගත්තොත් CSS එකේ ප්‍රමුඛතාවය වැඩිම තියෙන්නේ inline CSS වලට. පේලිගත CSS වලට. ඉතින් මෙතන H1 එකේ පේලිගත CSS කෝඩ් එකක් තමයි තියෙන්නේ color එක green කියලා. ඊට කලින් internal එකේදී ඒකේ H1 එකේ color එක blue කියලා දුන්නට මෙතන color එක green කියනවා inline එකකින්. ඒතකොට inline එකේ ප්‍රමුඛතාවය වැඩි. එහෙනම් line number 8 එක වෙනකොට මේ title 1 කියන text එක පෙන්වන්න ඕන කොළ පාටින්. ඉතින් අපිට කොළ හරි එහෙම නැත්නම් green කියලා හරි paper එකේ ලියන්න පුළුවන් ඒ අදාළ හිස්තැනින්. line number 9 එකට යනකොට title 2 එක inline CSS එකක් නැහැ. එහෙනම් ඉහළ දීලා තියෙන internal CSS එක තමයි මෙතන වැදගත් වෙන්නේ. ප්‍රමුඛ වෙලා එන්නේ. එතකොට H2 එක define කරලා තියෙනවා color එක blue කියලා. එහෙනම් මෙතන title 2 කියන text එක පෙන්වන්නේ නිල් පැහැයෙන්. ඉතින් අපි නිල් කියලා හරි blue කියලා හරි මෙතන දැක්වුවා නම් දුල පුතාලේ ලකුණු හම්බ වෙනවා. ඉතින් මේ CSS කේතවල ප්‍රමුඛතාවයන් කොයි විදිහට ක්‍රියාත්මක වෙන්නේ කියලා මම CSS සම්බන්ධයෙන් කරපු පළවෙනි වීඩියෝ එක ඒ කියන්නේ අපේ HTML පාඩමේ
තුන්වෙනි වීඩියෝ එකෙන් දක්වලා තියෙනවා අපි internal inline සහ external කියන CSS හඳුනා ගැනීම සහ ඒවට අදාළ ප්‍රමුඛතාවයන් කොයි විදිහටද තියෙන්නේ කියලා. ඒතර green සහ blue කියන උත්තර දෙක මේ හිස්තැන් සඳහා අපිට ලබා දෙන්න පුළුවන්. ඊළඟට බලමු දුවේ පුතේ තවත් කේතයක් දීලා කියනවා මෙම කොටස සඳහා පිළිතුරු සැපයීමට පේලි අංකනය කර ඇති අර කලින් එකේම ඊළඟ දෙවෙනි කොටසක් මේ තියෙන HTML කේතය අරගන්න මම මේ කොටස කොපි කරලා මෙතෙන්ට අරගත්තේ පේලි අංක 8හි දක්වා ඇති ලෙස විලාස අර්ථ දැක්වීමට වඩා පේලි අංක 3 4 5 දක්වා ඇති විලාස අර්ථ දැක්වීමේ ඇති එක් වාසියක් ලියා දක්වන්න. ඉතින් මේ විදිහට පේලි අංක දීලා අහලා තියෙන්නේ මොකද්ද? පේලි අංක 8 තියෙන්නේ පේලිගත විලාස පත්‍රයක්. ඒ කියන්නේ inline CSS එකක්. පේලි අංක 3 4 5 තියෙන internal එහෙම නැත්නම් අභ්‍යන්තර විලාස පත්‍රයක්. ඉතින් අපෙන් අහන්නේ මේ පේලිගත CSS එකට වඩා අභ්‍යන්තර CSS එකක් මගින් කේත දක්වනකොට තියෙන ප්‍රධාන වාසියක් කියන්න. මේ අපි පේලිගත CSS එකක් ලියනකොට දුවේ පුතේ අපේ line of code නේ කෝඩ් එකේ තියෙන පේලි ප්‍රමාණය ගොඩක් වැඩි වෙනවා. අපේ කෝඩ් එක ගොඩක් ලොකු වෙනවා. මොකද අපි හැම පේලියෙම මේ හැඩ ගැන්වීම් දක්වන්න වෙනවා. අපිට ලොකු කම්ප්ලෙක්ස් කෝඩ් එකක් හම්බ වෙනවා. එහෙනම් අතන තියෙන අපිට එක ප්‍රධාන වාසියක් තමයි අපිට කෝඩ් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඒත් එක්කම දුවේ පුතේ අපි මේ හෙඩ් එක කොටසේ තමයි මේ අර්ථ දැක්වීම සිද්ධ කරන්නේ. අපි කියනවා ශීර්ෂය කියලා. මේ ශීර්ෂ කොටසේ අර්ථ දක්වන ලද HTML එකට අදාළව අපි ගන්න CSS කොටස එහෙම නැත්නම් ඒ විලාසයන් HTML page එකේම කිහිප විටක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ බොඩි එක ඇතුලේ අපි අර ඉහතින් දැක්වූ H1 H2 නැවත නැවත ඕනතරම් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපි inline එකක් ලිව්වොත් ඒ පේලියට පමණයි ඒක භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒත් එක්කම අපිට අප්ඩේට් කරන්නත් හරිම පහසුයි. අපි හිතමු H1 H2 එකේ කලර් එක blue නැතුව අපිට red දෙන්න ඕනේ වුණොත් අපි පේලිගත CSS එකක් පාවිච්චි කරොත් හැම පේලියෙන් පේලියටම ගිහිල්ලා කලර් එක මාරු කරගෙන යන්න ඕන red කියලා. ඉතින් අපිට මේක ලේසි අපි internal CSS එකේ අපි අභ්‍යන්තර CSS පාවිච්චි කරොත් H1 H2 වලට අදාළව අපි head එකේ දක්වලා තියෙන කොටසේ කලර් එක red කරොත් එහෙම ඒක ලේසියෙන්ම පල්ලෙහාට සම්බන්ධ වෙනවා. ඉතින් අපිට site එක update කරගන්න හරිම පහසුවක් වෙනවා මේ internal CSS භාවිතා කරපු එක. ඒත් එක්කම HTML ගොනුවේ විශාලත්වය අඩු වෙනවා. මොකද අර මම මුලින්ම කිව්වා වගේ අපේ කෝඩ් එකේ හැම පේලියෙන් පේලියටම දැක්වීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අපේ කෝඩ් එක ප්‍රමාණය අඩු වෙනවා. ඒකත් අපිට භාවිතා කරනකොට එක්තරා විදිහක පහසුවක් වෙනවා. අපි මේ ප්‍රශ්නේ තුන්වෙනි කොටස බැලුවොත් දුවේ පුතේ පහත දැක්වෙන දේ අඩංගු කිරීම සඳහා බාහිර විලාස පතක තිබිය හැකි අන්තර්ගතය පමණක් ලියන්න. බාහිර විලාස පතක ඒ කියන්නේ අපේ external CSS එකක් කොයි විදිහටද තියෙන්න ඕනේ කියලා තමයි මේ කොටසෙන් අහන්නේ. ඉතින් මෙතන දීලා තියෙනවා කොටස් දෙකක් අපිට එකක් තමයි පේලි අංක 8හි ඇති විලාසිතාව සහ අකුරු විලාසය ඒරියල් ලෙස දැක්වීමට appear නම් වූ CSS ID එකක්. ඉතින් පේලි අංක 8 තිබිච්ච විලාසිතාව දුල පුතාලට මතකයි අපි පේපර් එකේ දීලා තිබුණේ inline CSS එකක් නේද? H1 එකට color එක green කියලා. ඉතින් අපි ඕක අතුලත් කරනවා නම් බාහිර විලාස පතක් විදිහට අපි ඒක වෙනම පුරුදුලා තියෙනවා notepad එකක ලියන්නේ. ඉතින් කිසිම ස්ටයිල් ටැග් එකක් මැදි කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි H1 කියලා දුන්නා. සංගල වරහන ඇතුලේ color තිත් දෙකේ සලකුණ green කියලා දුන්නා. තිත සහ සෙමිකෝලන් සලකුණ දීලා සංගල වරහන වැහුවා. ඒතර ඒ කොටස සඳහා අපිට ලියන්න අවශ්‍ය වෙන්නේ එච්චරයි. ඒතර B කොටසේ අපිට කියනවා appear නම් වූ CSS ID එකක් භාවිතා කරන්න කියලා දුල පුතාලට මතක ඇති. අපි CSS සම්බන්ධයෙන් කරපු පළවෙනි වීඩියෝ එක ඒ කියන්නේ අපේ මේ 10 වෙනි ඒකකයට අදාළ 3 වෙනි කොටස දක්වලා තියෙන වීඩියෝ එකෙන් මම සාකච්ඡා කරා අපිට තියෙන selectors
වර්ග ටික, class selector එක, ID selector එක, group selector එක ආදී වශයෙන්. ඉතින් ID එකක් අපි පාවිච්චි කරනකොට මතක ඇති hash ලකුණෙන් තමයි ඒක දක්වන්න ඕනේ. එහෙනම් hash mark එක දුන්නා appear කියලා දීලා තමයි අපි එයාට අදාළ හැඩ ගැන්වීම දක්වන්න ඕනේ. ඉතින් මෙතන hash mark ඊට පස්සේ appear කියලා ලිව්වා. ස්පේස් එකක් අපි තියන්නේ නැහැ. සංගල වරහන ඇතුලේ අපි දෙනවා font family කෝලන් ලකුණ 32 සලකුණ දුන්නා. ඊට පස්සේ Arial semicolon එක දුන්නා. සංගල වරහන වැහුවා. ඉතින් ඔය විදිහට තමයි අපිට මේ B කොටසට අදාළව ID එකක් ID select එකක් ලියන්න පුළුවන් වෙන්නේ. ඊළඟට බලමු දුවේ පුතේ මෙන්න මේ අවසාන කොටස අපිට තියෙන්නේ PHP කේත සම්බන්ධ කරලා මේක කියනවා ABCD ලෙස ලේබල් කර ඇති පහත දැක්වෙන PHP කේත ඛණ්ඩ 4 දත්ත සමුදායකින් දත්ත සමුද්‍රණය කර තිරය මත ප්‍රදර්ශනය කිරීමේ කේතයකින් ලබාගෙන ඇත. මෙම කේත ඛණ්ඩ නිවැරදි අනුපිළිවෙලට නොමැත. ඉතින් මෙතන දීලා තියෙනවා ABCD කියලා ලේබල් 4ක් දීලා ඒකට අදාළ කේතයන්. ඉතින් මේ කේතයන් ටික බැලුවොත් අපි මෙතන සම්බන්ධතාවය හදා ගන්න ඕන කොයි විදිහටද නේද? ඉස්සෙල්ලාම අපි දත්ත සමුදායේ ගොඩනගා ගැනීම සිදු කරගන්න ඕනේ. ඉතින් කනෙක්ෂන් එක හදා ගන්න ඕනේ. එහෙනම් අපිට මුලින් වෙන්න ඕන D කියන කොටස. $con equals new mysqli ඊට පස්සේ server එකේ නම username password සහ database එකේ නම අපි දෙනවා. ඊට පස්සේ අපි දෙන්න ඕන මේ කනෙක්ෂන් එක හරි ගියේ නැති වුණොත් අපි කොයි විදිහටද දෙන්නේ? එහෙනම් B කියන එකේ එන්න ඕනේ if $con connect error die connect or die කියන සංකල්පයෙන් අපි යන්නේ connection fail කියලා මේ connection එකේ error එක දක්වන්න ඕනේ. ඊළඟට අපි දත්ත සමුදායකින් දත්ත සමුද්‍රණය කරන්න මේක පාවිච්චි කරන්නේ. එහෙනම් අපි select query එකක් මෙතන ලියන්න ඕනේ. එහෙනම් $SQL equals select item code name from product විදිහට අපිට SQL code එක ලියා ගන්න පුළුවන්. එහෙමනම් ඊළඟ label එක අපිට A කියන එක ලැබෙන්න ඕනේ. අන්තිමට අපිට C කියන එක ඉතුරු වෙනවා if result rows 0 while $row equals $result fetch assoc echo code $row අපිට ආදී වශයෙන් මේ රිසල්ට් එක සම්බන්ධයෙන් එන කේතය ලබා ගන්න පුළුවන්. ඉතින් මේකේ අනුපිළිවෙල අපෙන් අහන්නේ පේපර් එකේදී. ඒවල අපි සැලකුවොත් මෙතන ඒ කොටසේදී අහනවා කේත ඛණ්ඩවල දක්වා ඇති ලේබල් 4 PHP කේතයේ හිස්තැන් 4 තුර නිවැරදි අනුපිළිවෙලට ලියා දක්වන්න. මුලින්ම අපි D ඊට පස්සේ B ඊට පස්සේ A ඊළඟට C විදිහට තමයි අපි අවුට්පුට් එක මෙන්න මේ වගේ තමයි පේපර් එකේ අපිට ලියන්න අවශ්‍ය වෙන්නේ. ඒත් මෙහෙම ලිව්වහම අපිට සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන් මේ කොටසේදී. ඉතින් දුල පුතාට පැහැදිලි දැන් කලින් අවුරුදු මම දැන් මේ වීඩියෝ එකේ සාකච්ඡා කරේ 2018 19 20 කියන අපිට අවසානයට ලැබිලා තියෙන පේපර්ස් 3. ඉතින් මේක බැලුවාම දුල පුතාට පේනවා මම ඊට පෙර පේපර්ස් ගැන සාකච්ඡා කරේ නැහැ මෙතන. 2011 ඉඳන් ප්‍රශ්න පත්‍ර බලාගෙන යනකොට හැම අවුරුද්දෙම අපිට structured essay හරි essay හරි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා HTML වලින්. ඒතර ප්‍රමුඛතාවයේ මුල්ම කාලේ වැඩිපුරම HTML codes වලට හම්බුණා. ඊට පස්සේ CSS වලට ටිකක් වැඩිපුර ප්‍රමුඛතාවයක් ආවා පේපර් එකේදී. මේ වෙනකොට 2019 20 වගේ වෙනකොට PHP කේතයන් ඒකට අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් 2021 මේ වගේම පේපර් එකක් දුර පුතාලට ලැබෙනවා. මම හිතන්නේ ඒ පේපර් එකේදීත් HTML CSS වගේම PHP මේ දත්ත සමුදාය සම්බන්ධීකරණයට අදාළ කේතයක් එක්ක දුල පුතාලට ප්‍රශ්නය ලැබෙයි කියලා. ඉතින් මේක ඊළඟ කොටසේ අහන්න දුවේ පුතේ ප්‍රොඩක්ට් වර්ගයෙහි පහත දක්වන අගයන් පමණක් තිබේ නම් සහ ඉහත කේත ඛණ්ඩයේ නිවැරදි අනුපිළිවෙලට ඇති විට අපේක්ෂිත ප්‍රතිදානය කුමක්ද? අපිට ප්‍රොඩක්ට් ටේබල් එක දීලා තියෙනවා. ඉතින් මේ කොටස සාකච්ඡා කරන්න මට කලින් කොටසෙන් අවශ්‍ය වෙන්නේ C කොටස. මම මේ කොටස අරගත්ත මෙතෙන්ට දුල පුතාට මේක පැහැදිලි කරන්න. මෙතන කියනවා මේකේ ප්‍රතිදානය අහන්නේ. ප්‍රතිදානයක් නම් අනිවාර්යයෙන්ම echo කියන එක තමයි PHP වලදී
print කියන අදහසින් එන්නේ. ඒතර print කරන්න කියලා කියනවා echo දීලා තියෙනවා. ඒතර මෙන්න මේක inverted comma සතුරේ තියෙන කොටස් තමයි print වෙන්න ඕන. එතකොට code කියන කොටස print වෙන්න ඕන. ඊට පස්සේ ඒකත් එක්ක මේ තිතත් එක කියනවා $row item code. ඒ row එකේ item code එක එන්න ඕනේ. ඊට පස්සේ dot ආපහු කියනවා /item. එතකොට code කියලා එනවා item code කියලා ඒ item එක දෙනවා. ඊට පස්සේ $row name එක ලබා දෙන්න ඕනේ. ඉතින් මේ කොටස තමයි අපිට වැදගත් වෙන්නේ. ඒතර මේකේ output එක කොයි විදිහටද මෙන්න මේ වගේ ලැබෙන්න ඕනේ අපිට. code කියන text එක මේ දීලා තියෙනවා වගේ මෙතන print වෙන්න ඕන. ඊට පස්සේ පළවෙනි row එකට අදාළව item code එක print වෙනවා. ඉතින් item code එක P1. ඊට පස්සේ slash එකත් එක්ක item කියන text එක print වෙන්න. ඒ කියන්නේ මේ inverted commas ඇතුලේ තියෙන text එක print වෙන්න ඕනේ. ඒකත් එක්ක ඒ row එකේ name කියන එකට අදාළ තියෙන value එක print වෙන්න ඕනේ. ඉතින් name එක pen කියන එක print වෙනවා. ඊට පස්සේ line break එකක් තියෙනවා. අපි ඊළඟ rule එකට යනවා. ආපහු මොකද කරන්නේ? ඊළඟ table එකේදී තියෙන්නේ P3. එහෙනම් code P3. ඊළඟට slash item code මොකද යාට අදාළ name එක වෙන්නේ book. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ ප්‍රතිදානය මේ කෝඩ් එක රන් වුණාම මේ වගුවට අදාළ ප්‍රතිදානය අපිට ලැබෙන්නේ. ඉතින් ඔය විදිහට දුවේ පුතේ PHP සම්බන්ධයෙන් සරල දැනුමක් දුල පුතාට අවශ්‍ය වෙනවා මේ පේපර් එක සම්පූර්ණ කරගන්න. ඉතින් මේ විදිහට දුවේ පුතේ මම දුල පුතාලත් එක්ක 2018 19 20 අවුරුදු වල HTML, CSS සහ PHP කියන භාෂාවන් එකතු වෙලා තියෙන අපේ 10 වෙනි පාඩමට අදාළව කොයි විදිහටද ප්‍රශ්න අවිල්ලා තියෙන්නේ කියලා සාකච්ඡා කරා. මම කලින් කිව්වා වගේම 2018 19 20 ඒ කියන්නේ මේ මෑත කාලේ පේපර්ස් ගත්තාම CSS වලට ටිකක් වැඩි නැඹුරුතාවයක් තියෙනවා. මොකද 2017 පේපර් එක ගත්තොත් 2017 පේපර් එකේ සම්පූර්ණ ලොකු HTML කෝඩ් එකක් ලියන්න තිබුණා. CSS සහ PHP සම්බන්ධයෙන් ලොකු අවශ්‍යතාවයක් නැතුව කුඩා දේවල් තමයි අහලා තිබෙන්නේ. නමුත් දැන් ඒක නැඹුරුතාවය වැඩි. ඉතින් මේ අවුරුද්දේ පේපර් එකෙත් අපි හිතන්නේ ගොඩක් වෙලාවටම CSS සහ PHP පැත්තට වැඩිපුර ප්‍රශ්න ලැබෙයි කියලා. ඉතින් දුල පුතාලා වැඩිපුර මහන්සි වෙන්නේ මේ දේවල් සම්බන්ධයෙන්. මේ ඒකකයේ ආවරණය වෙන මම වීඩියෝ 4ක් දීලා තියෙනවා පාඩම් දුල පුතාට HTML සහ CSS කියන පාඩම් වලින් මේ දේවලුත් නැවත නරඹන්න. ඉතින් දුල පුතේ විභාගයට ජයන් ජයම ප්‍රාර්ථනා කරනවා ICT with මිහිරි YouTube channel එකේ. මම මිහිරි සේරසිංහ.